ඉතින් සුපුරුදු විදිහට නිවුස් පෝකාස් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක නොවැම්බර් 1 වෙනි සතුටා ඉඳන් නොවැම්බර් 5 වෙනි සිකුරාදා දක්වා තියෙන නිවුස් ගැන තමයි අපි කතා කරන්නේ. මතක ඇතුව අපේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරලා අපේ වීඩියෝ එකට like කරන ගමන් share කරන ගමන් පටන් ගමු අපේ වීඩියෝ එක. මම මුලින්ම ફોකස් කරන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් එකට 3 බුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් මොනවද කියලා. ලබන සතියට අදාළව ලබන සතියේ නොවැම්බර් 2 වෙනි අඟහරුවාදා ශ්‍රී ලංකාව වෙලාවෙන් උදේ 9ට රිලීස් වෙන්න තියෙනවා ඉන්ටරෙස්ට් රේට් ඩිසිෂන් එක. මේ නිවුස් එක ලොකු බලපෑමක් කරනවා අනිවාර්යයෙන්ම ෆොරෙක්ස් මාකට් එකට. ඉහළ උද්දමනයක් ඇති අවස්ථාවක රේට් එක වැඩි කරනවා. ඒ වගේම පහළ උද්දමනයක් අඩු ඇති අවස්ථාවක රේට් එක අඩු කරනවා. ඉතින් රේට් එක වැඩි කිරීම තුලින් වෙන ප්‍රධාන වාසිය තමයි ඕස්ට්‍රේලියානු ඩොලර් එකට දිගු කාලින ආයෝජකයන් පෙළඹෙනවා තමන්ගේ තැන්පතු ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් තැන්පත් කරගන්න. ඒ වගේම වෙන අවාසියක් තමයි ව්‍යාපාරිකයෝ ලබා ගන්න බැංකු ණය වල අනුපාතකයේ වැඩි නිසා එයාලා ගන්න ලෝන් අඩු වෙනවා. එමගින් රටේ ආර්ථික වර්ධනයේ අඩුවීමක් සිදු වෙනවා. ඒ වගේම රේට් එක අඩු කිරීම තුලින් වෙන්නේ ව්‍යාපාරිකයෝ ලබා ගන්න බැංකු ණය වැඩිවීම තුලින් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු වැඩි වෙලා ඒ රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. ඒ වගේම රේට් එක අඩු කිරීම තුලින් වෙන අවාසියක් තමයි දිගු කාලීන ආයෝජකයේ තමන් ළඟ තියෙන මුදල් ඕස්ට්‍රේලියානු ඩොලර්ස් වලින් ලබාගත් තැන්පතු ඔක්කොම එළියට අදිනවා. එතකොට වෙන්නේ ඒ රටේ ආර්ථික වර්ධනයේ යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඉතින් මම ඊළඟට ફોකස් කරන්නේ කැනේඩියන් ඩොලර් එක 3 බුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් මොනවද කියලා. ලබන සතියේ නොවැම්බර් 5 වෙනි සිකුරාදා නිවුස් දෙක රිලීස් වෙන්න තියෙනවා. එකක් තමයි එම්ප්ලොයිමන්ට් චේන්ජ්, අනිත් එක තමයි IVEY PMI data එක. මම මුලින් ફોකස් කරනවා IVEY PMI data එකට. ප්‍රීවියස් data විතර තියෙන්නේ 70.4ක. ඉතින් ફોකස් කරලා නැහැ ඉකොනොමිස්ලා. අපි බලමු මොන වගේ දෙයක් වේද කියලා මාකට් එකට. අවුරුදු 3ක් ආපස්සට බැලුවට පස්සේ 2019 21 වර්ෂවල ඉතාමත් ලොකු වර්ධනයක් කියලා තියෙනවා 21 වර්ෂය දක්වා. සාරාංශයක් විදිහට බැලුවට පස්සේ 2019 වර්ෂයේදී සාපේක්ෂව 2020 වර්ෂයේ වර්ධනයක් කියලා තියෙනවා. ඊට හා සාපේක්ෂව 2021 වර්ෂයේ ලොකු වර්ධනයක් කියලා තියෙනවා. අපි බලමු මේ වර්ධනය එලෙසින්ම පවත්වා ගන්නද නැද්ද කියන එක. ඊළඟට මම ફોකස් කරන්නේ එම්ප්ලොයිමන්ට් චේන්ජ් data එකට. ඉකොනොමිස්ලා ફોකස් කරනවා 65.01ක ප්‍රීවියස් data එක විදිහට තියෙන 157.1ක ඇක්චුවල් data එක රිලීස් වුණාට පස්සේ අපි බලමු මාකට් එකට මොන වගේ බලපෑමක් වේද කියලා. සාරාංශයක් විදිහට ගත්තට පස්සේ 2019 2020 වර්ෂයේ සිට 2021ක් වගේ ලොකු වර්ධනයක් කියලා නැහැ. වර්ධනය සහ පසුබස්ම දෙක හා සමානව තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් අපි බලමු රිලීස් වෙන නිවුස් එකත් එක්ක මොන වගේ බලපෑමක් ෆොරෙක්ස් මාකට් එකට වේද කියලා. ඊළඟට මම ફોකස් කරනවා නිව්සීලන්ත ඩොලර් එකට 3 බුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් මොනවද කියලා. ලබන සතියේ නොවැම්බර් 3 වෙනි බදාදා එම්ප්ලොයිමන්ට් චේන්ජ් එක රිලීස් වෙන්න තියෙන නිවුස් එක. ප්‍රීවියස් data විදිහට තියෙන්නේ 1.0ක්. ඒ වගේම ફોකස් කරනවා ඉකොනොමිස්ලා 0.7ක ගයක්. ඉතින් අපි data දිහා බැලුවට පස්සේ 2018 2019 20 21 වර්ෂ වල කාලතුමේ වශයෙන් වෙලා තියෙන වර්ධනය බැලුවට පස්සේ ලොකු වර්ධනයක් කියලා නැහැ. වර්ධනය හා පසුබැස්ම දෙක එක හා සමානව තමයි ගිහිලා තියෙන්නේ. නමුත් 2021 වර්ෂයේදී මුල් කාර්තුව හා දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව වල තියෙන dataත් එක්ක බලද්දී වර්ධනයක් කියලා තියෙනවා. අපි බලමු මාකට් එකට වෙන බලපෑම මොකක්ද කියලා රිලීස් වෙන data එකත් එක්ක. ඊළඟට මම ફોකස් කරන්නේ ඉස්සෙල්ලින් පවුන්ඩ් වල 3 බුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් මොනවද කියලා. ලබන සතියේ 3 බුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් වර්ග පහක් තියෙනවා. එකක් තමයි නොවැම්බර් 1 වෙනි සතුදා. ඒ වගේම නොවැම්බර් 3 වෙනි බදාදා, නොවැම්බර් 4 වෙනි බ්‍රහස්පතින්දා. මුලින්ම මැනුෆැක්චරින් PMI data රිලීස් වෙන්න තියෙනවා. ප්‍රීවියස් අගය විදිහට තියෙන 57.7ක අගයක්. ඉතින් data දිහා බැලුවට පස්සේ 2019 වර්ෂයට හා සාපේක්ෂව 2020 වර්ෂයේදී ලොකු වර්ධනයක් කරලා තියෙනවා. 2020 වර්ෂයේ ආපේක්ෂව 2021 වර්ෂයේ මුලින් ඉඳන් 2021 වර්ෂයේ මෑත දක්වා වර්ධනය වැඩිවීමක් වෙලා තියෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් මේ තාමත් ලොකු වර්ධන වේගයක් පෙන්වුම් කරනවා. ඉතින් අපි බලමු මාකට් එකට මොන වගේ බලපෑමක් වේද කියලා. ඊළඟට මම අවධානය යොමු කරන්නේ කම්පොසයිට් PMI data එකට. ප්‍රීවියස් data එක හැබැයි පස්සේ 56.8ක අගයක් තමයි පෙන්වුම් කරන්නේ. 2019 chart එක බැලුවට පස්සේ වර්ෂයේ ඉඳන් අවසාන වර්ෂය දක්වා වර්ධනයක් වෙලා තියෙනවා. ඒ වගේම 2020 වර්ෂයේදී මුල හා වර්ෂයේ ඉඳන් මුල මාස වගේ ඉඳන් මාස මැද දක්වා වර්ධනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම අවසාන කාර්යවලදී වර්ධනය වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම 2021 වර්ෂයේ පටන් ගන්නවත් එක්කම වර්ධනය වැඩි වීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒක තාමත් හොඳ ප්‍රවණතාවයක්. අපි බලමු මොන වගේ දෙයක් රිලීස් වෙයිද කියලා මාකට් එකට බලපෑම සිදු වෙන ආකාරය දිහා. ඊළඟට සර්විසස් PMI අගය ප්‍රීවියස් data විදිහට 58.0ක අගයක්. ફોකස් කරන විදිහට කිසිම අගයක් වුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සර්විස් PMI
2020 වර්ෂයේදී ලා තියෙන ඩේටාත් එක්ක බැලුවට පස්සේ මුල් වර්ෂයේ මුලින් ඉඳන් අවසාන දක්වා වර්ධනය අඩු වීම තමයි පෙන්වන්න කරන්නේ. නමුත් 2020 වර්ෂයේදී වර්ධනය වෙලා නමුත් මැද වෙද්දී ඒක අඩු වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අවසාන වෙද්දී වර්ධනය පෙන්වන්න කරනවා. 21 වර්ෂයේදී මුලින් ඉඳන් අවසාන දක්වා ලොකු වර්ධන වේගයක් පෙන්වන්න කරනවා. අපි බලමු ඩේටා රිලීස් ඩේටාත් එක්ක මොන වගේ දෙයක් වේද කියලා. ඒ වගේම අවසාන වශයෙන් කන්ස්ට්‍රක්ෂන් PMI ඩේටා එක ප්‍රීවියස් ඩේටා එක 52.6ක අගයක් ෆෝකස් කරනවා 54.0ක අගයක්. ඉතින් 2019 වර්ෂයේදී සමාන ආකාරයෙන් තමයි වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් 2020 වර්ෂයේදී ඊට වඩා හාත්පසින්ම ලොකු වෙනසක් වෙලා තියෙනවා. වර්ධනය වැඩි වෙලා තියෙනවා. ඒ හා සමගාමීව 2021 වර්ෂයේදී මුලින් ඉඳන් අවසානය දක්වා වර්ධනය වීම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම අවසාන වශයෙන් Bank of England interest rate decision එක කලින් කිව්වා වගේ බැංකු පොලි අනුපාතකය වර්ධනය වීමත් පසුබැස්මත් තමයි මොවුන් මේක තීරණය කරන්නේ. ඉතින් වර්ධනය වීමක් හා පසුබැස්මක් මත තීරණය වෙන අනුපාතකයේ මගින් එම රටේ ආර්ථික වර්ධනයට සහ ආයෝජකයන්ගේ තැන්පතු පොලි අනුපාතකය සහ වුන් තැන්පත් කරන ප්‍රමාණය වැඩි වීමද අඩු වීමද යන දේ අපිට බලා ගන්න පුළුවන් හොඳටම. ඉතින් අපි බලමු මාකට් එකට මොන වගේ දෙයක් වේද කියලා JPB එවත් ස්ටර්ලින් පවුන්ඩ් වලට වෙන නිවුස් එකත් එක්ක. ඊළඟට මම ફોකස් කරන්නේ US ඩොලර් එකට ත්‍රිබුල් ඉම්පැක්ට් එකක් තියෙන නිවුස් මොනවද කියලා ලබන සතියේ දාලව. ලබන සතියේ නිවුස් වර්ග පහක් රිලීස් වෙන්න තියෙනවා. එකක් තමයි ISM manufacturing PMI data එක. අනිත් එක තමයි ADP non farm employment change එක. ඊට පස්සේ FOMC interest rate decision එක. ඊට පස්සේ non farm payroll සහ unemployment rate එක. මුලින්ම මම අවධානය යොමු කරන unemployment rate එකට. unemployment rate ඩේටාත් එක්ක බැලුවට පස්සේ 2019 2020 වර්ෂයත් එක්ක බැලුවට පස්සේ 2019 වර්ෂයේදී unemployment එක අඩු වෙලා තියෙනවා. ඒකයි තමත් හොඳයි. 2020 වර්ෂයේත් ඒ වගේම අඩු වෙලා තියෙනවා. 2021 වර්ෂයේ මුල කාර්තුවේදී වැඩි වෙලා නමුත් අවසාන වර්ෂ අවසාන වෙද්දී ඒක අඩු වෙලා තියෙනවා. ඒ තමත් හොඳම ප්‍රවණතාවයක් ඒක. ඉතින් ඉකොනොමිස්ලා ફોකස් කරලා තියෙනවා unemployment rate එක 4.8ක අගයක් වෙයි කියලා. කලින් previous day එකේ තියෙන 4.8ක අගයක්. ඉතින් ඊළඟට මම ફોකස් කරන්නේ non farm payroll වලට. non farm payroll data එක බැලුවට පස්සේ 2019 වර්ෂයේ ඉඳන් මුලින් ඉඳන් අවසානය දක්වා වර්ධනය වෙලා කෙමෙන් ඒක අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 2020 වර්ෂයේදී ඒක අඩු වෙලා තියෙනවා. අවසානයේ වෙද්දී සමරයක් ගතට පස්සේ 2021 වර්ෂයේදී මුලදී අඩු වෙලා වර්ෂයේ මැද වෙද්දී ඒක වර්ධනය වෙලා තියෙනවා. අවසාන වෙද්දී ඒක අඩු වෙලා තියෙනවා. අපි බලමු රිලීස් වෙන ඩේටාත් එක්ක මොන වගේ බලපෑමක් වෙයිද කියලා. ඊළඟට මම ફોකස් කරන්නේ Fed interest rate decision එකට. ඇමරිකානු බැංකුව තීරණය කළා තියෙනවා 2019 වර්ෂයේ 2.5ක අගයක් රේට් එක. ඉන්පසු 2020 වර්ෂයේදී වෙද්දී ඒක අඩු කරලා තියෙනවා. ඊට පස්සේ 2021 වර්ෂයේදී ඉතාමත් ගොඩක් අඩු කරලා තියෙනවා රේට් එක. මොකද ඔවුන්ගේ වර්ධනය ආර්ථික වර්ධනය වැඩි කරන්න ඒ වගේ දේවල් ඔවුන් තීරණය කරලා තියෙනවා. ඉතින් බැලුවට පස්සේ ඔවුන් 0.25 වගේ තමයි වර්ෂයේ මුලින් ඉඳන් මේ දක්වා ඉදිරියට පවත්වාගෙන ගිහලා තියෙන්නේ. රේට් එක අපි බලමු මොන වගේ දෙයක් වුන් සිදු කරයිද කියලා. ඊට පස්සේ මම ફોකස් කරන්නේ ISM non manufacturing PMI data වලට. ඩේටාත් එක්ක බැලුවට පස්සේ previous data එකේ නම් තියෙන්නේ 61.1ක අගයක්. ප්‍රෝකාස්ට් කරන 60.4ක අගයක්. previous chart දිහා බැලුවට පස්සේ 2019 20 21 වර්ෂයේ දිහා පස්සේ බැලුවට පස්සේ සම්බරයක් විතර බැලුවොත් ඒක වර්ධනයක් වෙලා තියෙනවා. ඒ තමයි හොඳ ප්‍රවණතාවයක් ඒක. අවසාන වශයෙන් ADP non farm employment change එක. non farm employment change දිහා බැලුවට පස්සේ previous data එකේ 568ක අගයක් පෙන්වුම් කරනවා. forecast කරන 369ක අගයක්. ඉතින් රිලීස් වෙන ඩේටාත් එක්ක බැලුවට පස්සේ මාකට් එකට අඩු වීමක්ද වැඩි වීමක්ද වෙනවද කියලා අපි තීරණය කරන්න ඕනේ ඒකේ ඩේටාත් එක්ක. ඉතින් chart දිහා බැලුවට පස්සේ නම් 2019 වර්ෂයේදී මුල කාර්තුවේදී වර්ධනය හිමින් අඩු වෙලා නම් අවසාන වෙද්දී ඒක වර්ධනයක් වෙලා තියෙනවා. 2020 වර්ෂයේදී පසුබැස්මක් තමයි පෙන්වුම් කරන්නේ. 21 වර්ෂයේ මුලින් ඉඳන් අවසානය දක්වා වර්ධනය හිමින් සිදු වුණත් අවසාන වෙද්දී වර්ධනයක් පෙන්වුම් කරනවා. අපි බලමු මොන වගේ බලපෑමක් සිදු වෙයිද කියලා. ඉතින් US data වලට වෙන බලපෑම මාකට් එකට මොන වගේ දෙයක් සිදු කරයිද කියලා අපි බලමු. ඉතින් අද අපි කතා කරපු නිවුස් ඉවෙන්ට්ස් වලින් ලබන සතියේ forex market එකට මොන වගේ impact එකක් වේද කියලා අපි බලමු. මතක ඇතුව අපේ channel එක subscribe කරලා like කරලා share කරලා අපේ video series එකට එකතු වෙන්න කියලා invite කරන ගමන් අද අපි නවත්තන අපේ video එක.